නමෝ බුද්ධාය. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක. මීට පෙර හෝරාවක් ඔබ ධර්මීය ශ්‍රවණය කළා ධර්මදේශනාවත් එක්ක. දැන් ඉතින් කාලය ලැබෙන්නේ ධර්ම සාකච්ඡාවට. පින්වත් ස්වාමින්වහන්සේ වැඩ ඉන්නවා අපිට අනුග්‍රහය කරන්නට ඒ උතුම් ධර්මය අපිට කරුණාවෙන්ම කියා දෙන්න. ඉතින් පින්වත් ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ශ්‍රොතා රූප වාහිනිය ශ්‍රොතා ටීවී Facebook පිටුවට ගිහින් ඔබට Facebook live එකත් එක්ක ඔබට අවස්ථාව තියෙනවා කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අනේ ප්‍රශ්න පින්වත් ස්වාමින්වහන්සේට අපි යොමු කරන්න සූදානම්. ඉතින් පින්වත් ස්වාමින්වහන්සේ අවසරයි. අද දවසේ අපි ධර්ම සාකච්ඡාවට පින්වත් ස්වාමින්වහන්සේ මාතෘකාව විදිහට තෝරගත්තේ සමාජයේ ගොඩාක් තියෙන ප්‍රශ්නයක් පින්වත් ස්වාමින්වහන්සේ. ඒ තමයි ගොඩක් දෙනා පහුගිය දවසක ස්වාමින්වහන්සේ මම දන්න කෙනෙක් කතා කරනවා ස්වාමින්වහන්සේ කියන්නේ යත් ධර්මයට සම්බන්ධ වෙන්න කෙනෙක්. ඒතර යාගේ ජීවිතයේ ප්‍රශ්නකදී පින්නත් ස්වාමින්වහන්සේ කියනවා මට ධර්මයේ හම්බුනේ නැත්නම් මම අද ජීවිතේ නැති කරන්න ඉඩ තිබුණා කියලා පින්නත් ස්වාමින්වහන්සේ. ඒ කියන්නේ යාට ධර්මයේ තිබුණේ නැත්නම් ස්වාමින්වහන්සේ යාගේ ජීවිතේ නැති කර ගන්නවා. සේදිවි හානි කර ගන්නවා. ස්වාමින්වහන්සේ මේ විදිහට ගොඩාක් දෙනෙක් ස්වාමින්වහන්සේ ප්‍රශ්න දරා ගන්න බැරිව Tamanගේ ජීවිතේ නැති කර ගන්න මේ කාල සීමාවේ කටයුතු කරනවා. සමහර ලාවට ඒක සමාජ රැල්ලක් විදිහට යන අවස්ථාවනුත් අපි දකිනවා ස්වාමීන් වහන්සේ සමහරලාට දරුවොත් එක්ක අම්මා සේදී හානි කර ගන්න උත්සාහ කරනවා. මේ වගේ ස්වාමීන් වහන්සේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ Tamanගේ ජීවිතේට පින්නත් ස්වාමීන් වහන්සේ එක්කෝ දුගීබව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථිකමය ගැටලු මේ කාරණාවන් එක්ක ස්වාමීන් වහන්සේ සමහරලාට පෞල් පරිසරයේ ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් කාරණා නිසා මේ ප්‍රශ්න ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නෙත් එක්ක දරා ගන්න බැරිකම තමයි වෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ සේදිවි හානි කර ගැනීමත් එක්ක මොකද ස්වාමීන් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ නැති කර ගන්නවා කියන්නේ මට තියෙන ඒකත් ලොකු හානියක්. ඉතින් පින්නත් මේ කාරණාවන් එක්ක ප්‍රශ්නයක් දරාගන්නේ කොහොමද සහ ස්වාමීන් වහන්සේ අපි අද දවසේ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ විදිහට සේදිවි හානි කරගන්න කෙනාට අත්වෙන විපත ඒ විපාක මොනවද කියනා වූ කාරණාව ගැනත් අපි ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම ඒ කාරණේදී බුදුරජාණන් වහන්සේ කාලෙත් සමහර භික්ෂුන් වහන්සේලා මේ විදිහට ජීවිතේ නැති කරගෙන තියෙන අවස්ථා තිබෙනවා. ඒ වෙනත් කාරණයක්. එතකොට අපි දැන් ගත්තොත් මේ සමාජ පරිසරය ගත්තොත් ඒ සමාජ පරිසරය තුළ තියෙන ගොඩක් වෙලාවට මේ දුර්වල මානසිකත්වයක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. ඒතර මේ දුර්වල මානසිකත්වය නිසා Tamanට දරා ගැනීම හැකියාව බොහෝ දුරට අඩුයි. ඒතර දැන් ඒකට ප්‍රධානම හේතුව තමයි ඒකට අපි කියන්නේ හීනමානයි කියලා. හීනමානය කියන්නේ තමන් මේ සමාජයෙන් පහත් කෙනෙක් කියලා සලකා ගන්න එක. ඒතර තමන්ම හීන මානසිකත්වයක් තමා තුළ ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා තමන්ට පීඩනයක් ආවොත් එහෙම නැත්නම් මානසික ආවේගයක් ආවොත් තමන්ට ඒක දරා ගන්න බැරුව යනවා. ඒතර තමන්ට දරා ගන්න බැරුව යන නිසා තමයි අර හීන මානසිකත්වය තුලින් තමන් ඒක කල්පනා කරන්නේ. ඒතර එහෙම කල්පනා කරාට පස්සේ තමන්ට දැනෙන්න ගන්නවා මගේ ජීවිතෙන් කිසිම වටිනාකමක් නැහැ කියලා. ඒ වටිනාකමක් නැහැ කියලා දැනෙන්න ගත්තට පස්සේ තමයි තමන් මේ සියදිවි නසා ගැනීමට ජීවිතේ නැති කර ගැනීමට තමන් පෙළඹෙන්නේ. එතකොට එහෙනම් මේ තමන් තුළ තියෙන හීනමානය තමන් නැති කර ගන්න ඕන. ඒ වගේම තමයි තමන් මේ සමාජී පුද්ගලයෝ කතා වෙන දේවල් තුලින් තමා විහිළුවට ලක්වීම. එහෙම නැත්නම් තමන්ට අභූත චෝදනා නැගීම මේ වගේ දේවල් සමහරට අපිට දකින්න අහන්න ලැබෙනවා. මේ වගේ අවස්ථාවන් වලදී තමන්ගේ හිත දැඩි කරගත්තා නම් ඒ වගේම තමන් කල්පනා කරොත් එහෙම මේ මනුස්ස ජීවිතේ තමන්ට ලැබුණේ බොහොම දුර්ලභව. ඒ කියන්නේ දුර්ලභව ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ මට ආයේ කවදානම් ලැබෙයිද? ඒතර ඔබ කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ ජීවිතේ මට නැති වුණොත් ආයේ මිනිස්සෙක් වෙන එක ලේසි කාරණයක් නෙවෙයි. එහෙනම් කල්ප ගානකට පස්ස වෙන්න පුළුවන් සමහරට මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන්නේ. ඒතර මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මම රැක ගන්න ඕන. මොකද හේතුව අපි මේ ලෝකෙට ආවේ තනියම නම් අපි මේ ලෝකෙන් යන්නේ තනියම. ඒතර එහෙනම් සමාජයෙන් අපිට කරන චෝදනාව එහෙම නැත්නම් අපිව විහිළුවට ලක් කිරීම හෝ යම්කිසි කාරණයක් කරනවා නම් ඒ පිරිස ඒක රැගෙන යනවා. ඒක මට අදාළ දෙයක් නෙවෙයි කියලා තමන් හොඳ හිතට දෙන්න ඕන අදහසක් නෑ මට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනවා. ඒ නිසා මම මේ ජීවිතේ රැක ගන්න ඕන කියන අදහස තමා තුළ තියෙන්න ඕන. ඊතර බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර භික්ෂුන් වහන්සේලා ජීවිතේ නැති කරගත්තේ විදර්ශනා ප්‍රඥාව තුළ. ඊතර මේ විදර්ශනා ප්‍රඥාව තුළ ඒ ජීවිතේ නැති වෙනකොට උන්වහන්සේලා මාර්ගඵල අවබෝධයක් ලැබලා
ඒතර උන්වහන්සේලාගේ මානසිකත්වය කොච්චර දියුණුද? එහෙනම් ඒ දියුණු මානසිකත්වයේ තිබිච්ච උත්තරමයෝ. නමුත් මේ සමාජ ජීවත් වෙන බොහොම අහිංසක පිරිසක් ඉන්නවා. අහිංසක මිනිස්සු ඉන්නවා. ඒතර මේගොල්ලෝ තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් ගත්තේ නැත්තම් තමන්ට ඉන්න ප්‍රශ්නේ දරා ගන්න බැරිුණොත් තමයි මෙහෙම කල්පනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තමන්ගේ හිතට එනකොට ඒ ප්‍රශ්නේ මුලට යන්න කියනවා. ඒ ප්‍රශ්නේ මුල කල්පනා කරන්න කියනවා. මේක කොතනින්ද පටන් ගත්තේ කියලා. ඒ මුල කල්පනා කරනකොට තමන්ට පුළුවන් මේක විසඳ ගන්න. ඒකදී බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරන හරියට මේ දුවන මිනිස්සෙක් ඉන්නවා. ඒතර මේ දුවන මිනිස්සයා කල්පනා කරනවා ඇයි මං දුවන්නේ කියලා. දැන් දුවනවා කියන්නේ වෙහෙසක්නේ. ඒතර කල්පනා කරනවා ඇයි මං දුවන්නේ කියලා. කල්පනා කරලා හිතනවා නෑ මං ඇවිදගෙන යනවා කියලා. ඇවිදගෙන යද්දි හිතනවා ඇයි මං ඇවිදගෙන යන්නේ ඊට වඩා හොඳයි මං ඉඳගත්තා නම්. එයා ඉඳගෙනත් කල්පනා කරනවා නෑ ඉඳ ගන්නවට වඩා හොඳයි හාන්සි වෙන එක. දැන් බලන්න එතකොට මහා වෙහෙසක් තුල හිටපු කෙනා ඒ වෙහෙස සංසිඳුවා ගත්තා. ඒ වගේ ජීවිතේට ප්‍රශ්නයක් ගැටලුවක් එනවා හිත කැළඹෙනවා. හිත පීඩාවටපත් වෙනවා. ඒ කැළඹීම පීඩාවටපත් කිරීම තමයි ඒ වගේම තමයි ඉවසීමක් නැති බව තමයි තමාව මේ සඳහා පොළඹවන්නේ. ඒතර තමන් කල්පනා කරොත් මේ ප්‍රශ්නේ මුලට ගිහිල්ලා ඇයි මේක මෙහෙම සිද්ධ වුනේ කියලා. එතකොට ඔබට පුළුවන් මේ ප්‍රශ්නේ ටික ටික ලියා ගන්න. ඒ විදිහට සහැල්ලු බවට පත් වෙන්න ඕන කියනවා. එහෙම නැත්නම් තමන් දන්න නොනැති කෙනෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්නේ කතා කරන්න ඕන. ඒතර තමන්ට නොතේරෙන තැන් පෙන්වා දෙන්න පුළුවන්. ඒතර එහෙම පෙන්වා දෙනකොට තමන්ට පුළුවන් තමන්ගේ තියෙන ප්‍රශ්නේ निराකරණය කරගන්න. ඒ වගේම තමයි දැන් ඔබ මේ ප්‍රශ්නේ අහනකොටම මතක් කළා ඔබට මතක ඇති සමහර අය මේ ධර්මයේ මුණ ගැහුනේ නැත්තම් මේ වෙනකොට මගේ ජීවිතේ නැති වෙලා කියලා කියන අය ඉන්නවා. ඒ කියන්නේ එහෙනම් ඔබ කල්පනා කරන්න ධර්මයේ තුලින් ජීවිතේ නගා සිටවන්න පුළුවන්. ඒ කියන්නේ ධර්මයේ තුල තමයි සඳහන් වෙන්නේ මේ මනුස්ස ජීවිතේ වටිනවා. මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි. ඒ නිසා මේ මනුස්ස ජීවිතේ රැක ගන්න ඕන කියලා. මොකද හේතුව දැන් අපිට කුසල් දියුණු කරගන්න තියෙන කාලය, කුසල් දියුණු කරගන්න තියෙන අවස්ථාව තමයි අපිට ගිලිහිලා යන්නේ. ඒතර මේකෙන් ලැබෙන විපාකය තමයි අපි දැන් එහෙම කල්පනා කරු දැන් සමහර අය කල්පනා කරන අනිත් අයවත් නසාගෙන තමනුත් නැසෙනවා. එහෙමුනොත් වෙන්නේ මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතත් නැති කරලා තමාගේ ජීවිතෙත් Taman නැති කරගත්තොත් ඒකෙන් ලැබෙන විපාකය තමයි ඒකාන්තයෙන් ඒ කෙනා දුගතිය උපදිනවා. දුගතිය උපදීම පිණිස ජීවිතේ සකස් වෙනවා. එක්ක නිරේ තිරිසන් ලෝක, പ്രേත ලෝක උපදින්න එයාගේ ජීවිතේ සකස් වෙනවා. ඒ නිසා අපි බොහොම නුවණින් කල්පනා කරන්න ඕනේ. නුවණින් කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ. අපිට මේ ලැබිච්ච ජීවිතේ නැති වුණොත් ඒකාන්තයෙන්ම දුගතිය ඉපදුනොත් ආය කල්ප ගානකට මිනිස්සෙක් නම් වෙන්න බෑ. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් තියෙන කර්ම විපාක. ඒ කියන්නේ සසරිත් තමන් සීදිවි නැස්ස ගැනීම පිණිස කටයුතු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අන් අයව පොළඹවලා තියෙනවා නම් ඒක කර්ම විපාකයක් හැටියට තමන්ගේ පිටිපස්සෙන් එනවා. තමන්ගේ හිතට අදහසක් එනවා මොකක්ද? මම මැරෙන්න ඕන කියලා. එතකොට මේ අදහස එන්නේ සමාවෙට පෙර ජීවිතේ කර්මයක් එක්ක. නමුත් සමහර දේවල් වළක්වන්න බෑ. ඒක සිද්ධ වෙනවා. හැබැයි නුවණින් කල්පනා කරන කෙනෙක් දැනගත්තොත් මේක අකුසලයක්, මගේ හිතට ඇවිල්ලා තින්නේ මේ අකුසලයක් කියලා තේරුම් ගත්තොත්, නුවණැති කෙනෙක් මුණ ගැහිලා තමන්ගේ ප්‍රශ්නේ කතා කරගත්තොත්, තමන්ට මේකෙන් ගැලවෙන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එතකොට ඒ නිසා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න. මොකද මේ වටිනා මනුස්ස ජීවිතය ගැන නිතර කල්පනා කළොත් තමන්ට මේ ජීවිතේ වටිනවා කියලා තේරෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ කවමදාවත් මේ සමාජ මාධ්‍ය ජාලවල Tamanට ලැබෙන ගැරහුම් ඒ කිසි දෙයක් පිළිගන්න එපා. දැන් බලන්න මේ ඉලෙක්ට්‍රොනික උපකරණකින් දාන වචන ටිකකට Tamanගේ හිත වසඟ කරගත්තොත් Tamanට මේ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය තමයි නැතුව යන්නේ. මොකද මේ ලෝකේ පවතින මේ තාක්ෂණයවත් මේ ඉලෙක්ට්‍රොනික උපකරණවත් මනුස්ස ජීවිතයට සම කරන්න බෑ. මොකද මනුස්ස ජීවිතේ ඒ තරම් වටිනවා. මොකද මේ උපකරණකින් අපේ ජීවිතය ගැන කියන දෙයක් හෝ ප්‍රකාශ කරන දෙයක් මත අපේ ජීවිතය තීරණය කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සමාජය තුළ තියෙන නාට්‍ය, චිත්‍රපට මේ වගේ දේවල් වලුත් සමහර වෙලාවට මේවා පොළඹවනවා. ඒ වගේ විශේෂයෙන් ඔය හින්දි චිත්‍රපට වගේ ගත්තොත් එහෙම සමහර චිත්‍රපටවල මේක පෙන්වා දෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රේම සම්බන්ධතා තියෙන අතරතුර සමහර වෙලාවට හොඳම දේ තමයි දිවි නසහ ගන්න එක. එතකොට මේ වගේ කරුණු පෙන්වනකොට සමහරාගේ මානසිකත්වය මේ විදිහට හැදෙනවා.
අනේ එහෙනම් අපිටත් ලේසිම ක්‍රමේ තමයි මේක කියලා. නමුත් අපි කල්පනා කරන්න ඕන අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම් අපි මැරිච්ච ගමන් උපදිනවා. මැරිච්ච ගමන් උපදින ජීවිතයක් අපිට තියෙන්නේ. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මැරුණාට පස්සේ කොහෙද උපදින්නේ කියලා. ඒතර මේ උපදින ජීවිතේ දුගතිය ඉපදුනොත් ලේසියෙන් අපිට සුගතියකට එන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි ඔබ කල්පනා කරන්න සමාජීය අවඥාවටපත් වීමවත් විහිළුවටපත් වීමවත් අපේ ජීවිතයට එකතු කරගන්න හොඳ නැහැ. මොකද ඒක නෙවෙයි එතනින් නෙවෙයි අපේ ජීවිතය තීරණය කරන්නේ. ඒ නිසා අපිට ලැබිච්ච මේ ජීවිතේ රැකගන්න වටිනාකම තේරුම් ගන්න ඔබ මේ ජීවිතේ අභිමානය එහෙම නැත්නම් අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම නිතර නිතර සිහි කරන්න, නිතර කල්පනා කරන්න. එතකොට ඔබට ශක්තියක් ලැබෙනවා මේ ජීවිතේ ජය ගන්න. එහෙම සනස මට හිතෙන්නේ අපිනුත් ඔබනුත් මේ කාරණාවන් මේ විදිහට අහන යහළුවන් නැති සමහර අවස්ථාවන් වලදී ඔබට මේ වගේ කතා කරන අවස්ථාවක් නැති ඔබේ මිතුරන් මට මේ ප්‍රශ්න තියෙනවා මට දරා ගන්න බැහැ හිත. ඉතින් මේ වගේ අවස්ථාවක මේ උතුම් ධර්මදේශනාව වොන්ට අහන්න ලබා දෙන්න අවස්ථාව තිබෙනවා YouTube ඔස්සේ හෙට වගේ වෙද්දී මේ ධර්මදේශනාව YouTube ඔස්සේ අහන්න පුළුවන්කම ලැබෙවි ආයෙත්. ඒ නිසා ඒ අයට මේ ධර්මයෙන්ම පිහිට ලැබෙන්න කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරමින් ඔබට අවස්ථාව ලබා දෙන ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔබට පුළුවන් Facebook අපේ පිටුව ඔස්සේ නැත්නම් ශ්‍රද්ධා රූප වාහිනී Facebook පිටුවෙන් මේ වෙද්දී සජීව විකාශය ඔබට බලන්න පුළුවන්. ඒතර මේ සජීව විකාශයේ යටින් ඔබට පුළුවන් කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් බොහෝ දෙනා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා දෙනවා Facebook live එකත් එක්ක. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මේ විදිහට ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා මහනුවරින් තුෂාරා මහත්මිය. අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ අම්මා කෙනෙක් දරුවන්ට එක එක විදිහට සලකනවා නම් අසාධාරණ වෙන දරුවාට අම්මා ගැන කලකිරීමක් ඇතිවෙනොත් ඒක ඒ දරුවාට අකුසලයක් වෙනවද කියලායි අහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම එතනදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ සතර පුද්ගලයෝ පිළිබඳව ඒ පුද්ගලයන් කෙරෙහි යම් කෙනෙක් වරදවා පිළිපන්නොත් ඒක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා කියලා. ඒ තමයි තමන්ගේ මව පියාණන් ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ ඒ වගේම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඒතර එහෙමනම් යම්කිසි බොහෝ උපකාරයක් කරපු දෙමාපියන්ට යම්කිසි දරුවෙකුගෙන් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙනවනම් ඒකේ දරුවාට අහිත පිණිස දුක පිණිස පවතිනවාමයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ දරුවන්ට උපකාර කරන අය අතර දෙමාපියෝ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නැහැ. මොකද දෙමාපියෝ කියලා කියන්නේ පුබ්බාචාර්ය. ඒ කියන්නේ පළවෙනි ආචාර්යවරු, පළවෙනි දෙවිවරු. ඒ වගේම තමයි දරුවන්ට මේ කවලා පොවලා ඇඳුම් පැළඳුම් ලබා දීලා දරුවන්ව පෝෂණය කරන දෙමාපියෝ. ඒතර මේ දෙමාපියන්ට ප්‍රත්‍යඋපකාර කරලා සලකලා ඉවර කරන්න බෑ කියනවා. ඒ තරම් ණයක් තියෙනවා දරුවන්ට දෙමාපියන් කෙරේ. ඒ නිසා යම්කිසි දරුවෙක් දෙමාපියන්ට හිංසා පීඩා කළොත් ඒක ඒ දරුවගේ පිටිපස්සෙන් ඇවිල්ලා කවදා හරි විපාක දෙනවා. මොකද හේතුව මෙතරම් Tamanට ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉපදීම පිණිස උපකාර කර දෙමාපියන්ට හිංසා කළොත් ඒක විපාකයේ බරපතලයි. ඒ නිසා ඔබට පුළුවන් නම් ඒ දරුවට නොතේරුම්කමට සමහර විට කරන්න පුළුවන්. ඒත් නොතේරුම්කමට කරත් ඒක විපාකයක් තියෙනවා. ඒ නිසා තේරෙන කාලෙදි හෝ ඒ දරුවට ඒක පහදලා දෙන්න පුළුවන් නම් ඒ අම්මට ඒක වඩා සුදුසුයි. මොකද සමහර අම්මලා ඉන්නවා අනේ මේ දරුවනේ කියලා ඉවසගෙන ඉන්නවා. ඒක නිවැරදි කරන්නේ නැහැ. හැබැයි අම්මා කෙනෙක් හැටියට ඒ වැරද්ද නිවැරදි කළ යුතුයි. මොකද ඒකේ දරුවට අහිත පිණිස දුක පිණිස පවතිනවාමයි. එහෙමයි සන්නස. තවත් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සන්නස නිෂන්දි කියලා කෙනෙක් අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ අප නිවසේ පිරිත් සජ්ජායනා කිරීමේ ආනිශංස මොනවාද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා. ඇත්තටම පිරිත් සජ්ජායනා කරනවා කියලා කියන්නේ අපිට සජ්ජායනාමය පින රැස් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර නිතර සජ්ජායනා කළොත් ඒ ධර්මයේ මතක තබා ගන්න බොහෝ සීනික උපකාර කරනවා. ඒ වගේම තමයි තුනුරුවන්ගේ පිහිට අපේ ජීවිතේ නිරන්තරයෙන් ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දජග්ග සූත්‍රය වගේ දේශනා කළා. බයක් ඇති ගැනීම සැකයක් ඇති වෙච්ච වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහි කරන්න, ධර්මයේ සිහි කරන්න, ඒ වගේම ශ්‍රාවක සංඝරත්නය සිහි කරන්න කියලා. එතකොට එහෙනම් අපි නිතර නිතර පිරිත් සජ්ජායනා කරනවා කියලා කියන්නේ භය, සැක, ඒ වගේම දැන් මේ කාලේ පවතින රෝග භය
ඒ වගේම අමනුෂ්‍ය භය මේ සියල්ල දුරු වෙලා යනවා. ඉතින් මේ වගේ ආනිසංස තමන්ගේ ජීවිතයට ලැබෙනවා. ඒ වගේම තමයි අපි මේ සජ්ජායනා කරන බුදුරජාන් වහන්සේගේ සත්‍ය වචනේ නිසා අපිට ඒකේ පිහිටක් ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඒ කියන්නේ සත්‍ය ආනුභාවය තමන්ගේ ජීවිතයට පිහිටක් වෙනවා. ඒ කියන්නේ තමන්ට කරදර උවදුරු පැමිණ තිබෙනවා නම් ඒ සියල්ල තමා තුළින් දුරු වෙලා යනවා. ඒ දුරු වෙලා යන්නේ අපි බුදුරජාන් වහන්සේගේ සත්‍ය වචනේ සජ්ජායනා කරන නිසා. ඉතින් ඒ වගේ ආනිසංස අපේ ජීවිතේ ලැබෙනවා. ඒ වගේ විශාල පිනක් අපේ ජීවිතයට එකතු වෙනවා පිරිත් සජ්ජායනාව නිසා. ඉතින් ඒ නිසා බොහෝ ආනිසංස ලැබෙන දෙයක්, බොහෝ වටිනා වූ ගුණ ධර්මයක් තමයි ඔබ පුරුදු කරගන්න මේ විදිහට සජ්ජායනා කිරීමෙන්. ඒ නිසා ඔබට බොහෝ පිනක් පිරිත් සජ්ජායනා කිරීමෙන් රැස් වෙනවා. ඒ වගේම තුනුරුවන්ගේ ආශිර්වාදයේ ජීවිතේ නිරන්තරයෙන් ලැබෙනවා. එහෙමයි ස්වනස්. ඉතින් ඔබටත් පුළුවන් ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවට ගිහින් ඔබේ ප්‍රශ්න සටහන් කරන්න. ඉතින් අපි මතක් කරනවා සිංහල භාෂාවෙන් කෙටියෙන් ඔබ කමෙන්ට් එක ඉදිරිපත් කරනවා නම් කමෙන්ට් කරනවා නම් වඩාත් පහසුයි අපිට. මොකද නැත්නම් සජීව විකාශයත් එක්කම මේ ප්‍රශ්න තෝරගන්න නිසා. ඉතින් ඔබට මේ අවස්ථාව තිබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා හිරාන් ගුණරත්න. මේ ප්‍රශ්නේ අහන්නේ ස්වාමීන් වහන්සේ සිහිය වර්ධනය කරගන්නේ කොහොමද කියලා. සිහිය පුරුදු කරගන්න නම් ඇත්තටම ඉස්සර වෙලා හොඳට ධර්මය අහලා හොඳට ධර්මය ඉගෙන ගන්න. ධර්මය ඉගෙනගෙන මේ ධර්මය හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ඔබට කාලයක් යද්දී ඔබට තේරෙන්න ගන්නවා මේ ධර්මය ඉගෙන ගත්තට පස්සේ කුසල අකුසල් මොනවාද කියලා. මොකද දැන් අපි ධර්මය අහලා නැත්තම් අපිට කුසල අකුසල් බෙදා ගන්න බෑ. එතකොට අපිට කාලයක් යනකොට ධර්මය අහලා හොඳට මතක තියාගෙන ඉන්නකොට අපි මේක ටික ටික වචනින් පුරුදු කරන්න ඕන. කටපාඩම් කරගන්න. එහෙම පුරුදු කරනකොට අපිට මේ කුසල් අකුසල් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. ආන් එහෙම ලැබෙනකොට Tamanට තේරෙනවා කාලයක් යනකොට හිතට එන අකුසල්. එතකොට Taman කණ්ණාඩියක් ඉස්සරහා හිටගෙන ඉන්නවා වගේ Tamanගේ හිත ගැන බලන්න පුරුදු වෙන්න. එහෙම බලාගෙන ඉන්නකොට දැන් අපි කණ්ණාඩියකින් මූණ බලන්නේ අපේ මූණේ තියෙන වැරදි හදාගන්න. ඒ වගේ Tamanගේ හිත ගැන බලන්න. එහෙම බලනකොට Tamanට තේරෙනවා Tamanගේ හිතට එන අකුසල්. දැන් ඔබ කටයුත්තක් කරන වෙලාවට Tamanගේ හිතට තරහ එන්න පුළුවන්. එහෙම නැත්නම් යම් වෙලාවකදී රාගය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එතකොට මේ කාරණා ඇති වෙනකොට ඔන්න ඔබ සිහිය පුරුදු කරන කෙනෙක් නම් ඔබ ඉස්සෙල්ලා කරන්න ඕන අකුසලයේ තේරුම් ගන්න මහන්සි ගන්න එක. එතකොට හිතට ඇති වෙන රාග සහිත සිතුවිලි කියන්නේ අකුසල්. ද්වේෂ සහිත සිතුවිලි කියන්නේ අකුසල්. එතකොට මේවා තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ එතකොට Taman සිහිය පුරුදු කරනවා. ඒ නිසා මේක අපි බලෙන් හිටියා කියලා බලාගෙන හිටියා කියලා ඇති වෙන එකක් නෙවෙයි. Taman මේ ධර්ම මාර්ගය තුල අර විදිහට පුරුදු කරගත යුතු දෙයක්. මොකද සිහිය පිහිටුවා ගැනීම නිකම්ම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පුරුදු කළ යුතු යමක්. ඒ පුරුදු කරන්නේ කොහොමද? කුසල් අකුසල් වෙන් කරලා හඳුනා ගන්න ඕන. එතකොට ඔබට මේ අකුසල් හඳුනාගත්තට පස්සේ මේ අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වෙහෙසෙන්න ඕන. ප්‍රහාණය කිරීම පිණිස මහන්සි වෙන්න ඕන. ඒ නිසා පළමුව අකුසල් හඳුනා ගන්න පුරුදු වෙන්න. ඒ පුරුදු වෙනකොට තමන්ගේ හිතට සිහිය පුරුදු වෙනවා. ඒ සිහිය පුරුදු කරගත්තට පස්සේ කාලයක් යනකොට මේ අකුසල් දුරු කර ගැනීමේ හැකියාව ඔබට ඇති වෙනවා. ඒ නිසා සිහියෙන් කල්පනා කරන්න පුරුදු වෙන්න. එතකොට දැන් අපි සමහර වෙලාවට අමාරුම දේ තමයි අපේ හිතේ කාර්මුණක තියාගන්න එක. නමුත් අපි කුසල අකුසල් දන්නවනම් කුසල අකුසල් වෙන් කරගන්න පුළුවන් නම් ඒ තුලින් ඔබට සිහිය දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. තවත් ප්‍රශ්නයක් පින්වත් ස්වාමීන් වහන්සේ යොමු කළා තිබෙනවා. දිලිෂානි කාර්යවසම් කියලා කෙනෙක්. එය අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ ගැපිනි මව්වරුන්ට අපගේ අඟුලිමාල මුණදුන්ගේ තේජසින් පිහිට පතනවා. ඒ අතරම සමහර අය පත්තිනි දෙවියන්ගේ පිහිට පතනවා. ඒක වැරදිද? මිසදිටු දෙයක්ද? පත්තිනි දෙවියන් යනු සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්ද කියලා කරුණාවෙන් පහදා දෙන්න කියලා ඉල්ලා ඉන්නසනස. ඔව් ඇත්තටම එතනදිත් අපිට ඒ ලෝකයේ දැන් සම්මතයට පත් වෙලා තියෙන දෙවුරු ගැන සඳහන් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට සමහර අය අතර තියෙන දේවල් එක්ක බලනකොට ඒ තැන්වලට වෙනත් අමනුෂ්‍යයන්ගේ බලපෑමක් තියෙනවා. ඒතර සමහර වෙලාවට ඒ අය පිහිට පතාගෙන ගිහිල්ලා තියෙන්නේ දන්නේම නැතුව අමනුෂ්‍යයන්ගෙන්. ඒ නිසා අපිට පුළුවන් හොඳම කාරණේ තමයි අපි දන්න තුනුරුවන්ගෙන් පිහිට පතන එක. මොකද අපිට මේ ලෝකේ විශ්වාසය තියන්න පුළුවන් වෙන කිසි දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් ලෝකේ නැහැ. ඒ ඉන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පමණයි.
ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි ශ්‍රාවක සංඝරත්නය විතරයි. ඒ නිසා මේ මහානුභාව සම්පන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ තේජසින් ලැබෙන පිහිට වෙන කිසිවකින් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කළ යුත්තේ අපිට පිහිට තියෙන්නේ තවත් පුද්ගලයෙක් මත නෙවෙයි. අපිට පිහිට තියෙන මේ ලෝකයේ උත්තම පුද්ගලයා තුල. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නය. ඒ තුනුරුවන තුල තමයි අපිට පිහිට තියෙන්නේ. ඒ නිසා ඔබ ඒ පත්තිනි මෑණියෝ හෝ ඒ කවුරු හෝ කෙනෙක් මොන තත්ත්වෙන් ඉන්නවද කියලා බලනට වඩා හොඳයි. ඔබට තියෙන්නේ තුනුරුවන්ගේ පිහිට විතරයි කියලා. තුනුරුවන් සරණේම පිහිටලා තුනුරුවන්ට ජීවිතේ කැප කරලා හිටියොත් ඔබට ඒකාන්තයෙන්ම පිහිටක් ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා ඔබ මේ පිණිස කටයුතු කරන්න. එහෙම කටයුතු කරොත් ඔබට ඒකාන්ත පිහිටක් ලැබෙනවා. එහෙම ඇස්වනස්. ඉතින් ඔබටත් පුළුවන් අප මෙලෙස එකතු වෙලා ඉන්නේ යෝන් දහම් වැඩසටහනත් එක්ක ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඒ වගේම ලක්පිර ගුවන්විදුලිය ඔස්සේ අන්තර්ජාල අවකාශය තුලින්. ඉතින් පින්වත්නි ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තරුණ ඔබට ජීවිතයේ නොයෙකුත් තැන් ඇති, වැරදුණු තැන් ඇති, එහෙම නැත්නම් සැක තියෙන තැන් ඇති මේ කාරණාවන් දහමින් විසඳා ගන්න අවස්ථාවක් තමයි මේ යෝන් දහම් වැඩසටහනෙන් අපි ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ශ්‍රද්ධා රූප වාහිනිය Facebook පිටුවට ගිහින් ඔබට පුළුවන් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න තමයි පින්වත් ස්වාමීන් වහන්සේට අපි මේ විදිහට යොමු කරන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ තවත් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ විදිහට. පින්වත් ස්වාමීන් වහන්සේ අප කරන ලබන කුසල කර්මයේ විපාක අනිත්‍ය ලෙස දැකීම තුළ එහි කුසල විපාකය නැති වී යනවද යන්න කාරුණිකව පහදා දෙන්න කියලා පින්වත් ස්වාමීන් වහන්සේ ඉල්ලා ඉන්නේ. නෑ කුසලයේ තුල අනිත්‍ය වඩනවා කියලා කියන්නේ කුසලයේ නැතුව යනවා කියලා එකක් නෙවෙයි. තව තවත් මේ ජීවිතාවබෝධය පිණිස හිත සකස් වෙනවා කියන එක. මොකද අපි ඒ විදිහට හිතුවොත් අපි හිතන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. මොකද මේ ධර්මාර්ගය දියුණු කර ගැනීම පිණිසමයි අපි කුසලයේ වඩන්නේ. එතකොට මේ කුසලයේ තුල අපි අනිත්‍ය වඩනවා කියලා කියන්නේ තව තවත් මේ ධර්ම මාර්ගයේ දියුණු වීමක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළොත් අපිට වරදිනවා. ඒ නිසා ඔබ කල්පනා කර මොකද බුදුරජාණන් වහන්සේ වදාළනේ කර්මයක් තියෙනවා. කර්ම ඡය වීම පිණිස. එතන අපි මේ පුරුදු කරන දේ කර්ම ඡය වීම පිණිසයි. ඒ කියන්නේ නිදහස් වීම පිණිසයි. ඒතර ඒ නිසා ඔබ මේ පුරුදු කරන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහටම නෝනින් කල්පනා කරන්න. ඒ නිසා මොකද ඔබ කුසලයේ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. කුසලයේ දියුණු කරගන්න කියලායි. ඉතින් ඒ නිසා අනිත්‍ය වඩනවා කියලා කියන්නේ කුසල් වැඩිවීමක්. කුසලයේ දියුණු කර ගැනීමක්. ඔබ ඒ විදිහට නිවැරදිව කල්පනා කරා නම් හරි කියන්නේ අකුසලයේ දුරු කිරීම කුසල් දියුණු කර ගැනීම කියලා කියන්නේ මාර්ගයේ වැඩිම. ඒතර ඒ විදිහට ඔබ කල්පනා කළොත් ඔබට නිවැරදි මාර්ගය පුරුදු කරගන්න පුළුවන් වෙයි. එහෙමයි සන්නස. තවත් කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ රූපේ ආදීනවයන් දකින්නේ කොහොමද? එහෙම හිතක් හදාගන්නේ කොහොමද කියලා යහන්නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම රූපේ ආදීනව දකින්න ගොඩාක් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි දැන් අපේම රූපේ දකින්න පුළුවන්. දැන් එතකොට හිතලා බලන්න දැන් අපිට තිබිච්ච මේ කළු පාට කෙස් කාලයක් යනකොට ඉදිනවා. ඊළඟට අපේ මේ ඇස් කාලයක් යනකොට වල ගහනවා. ඊළඟට මේ හැමේ කොච්චර ගිනි දානවද? ඊළඟට බිබිලි හැදෙනවා, දණ්ඩ, කුෂ්ඨ මේ වගේ දේවල් හැදෙනවා. ඊළඟට අපේ මේ හැම රැලි වැටිලා යනවා. ඒ වගේම තමයි කාලයක් යනකොට මේ රූපේ විකෘති බවට පත් වෙනවා. ඉතින් ඔබ එතකොට තරුණ ජීවිතයේ සහ වයසට ගියපු අයගේ ජීවිතේ ගැන බලන්න. මොකද අපේ මේ ඇස් දෙක ඉදිරියේ පේන්න තියෙන දෙයක්. ඒ වගේම තමයි අපිට ඊයේ තිබිච්ච රූපේ නෙවෙයි අද වෙනකොට තියෙන්නේ. හෙට වෙනකොට තියෙන්නේ තවත් රූපයක්. අපේ රූපේ කොච්චර වෙනස් වෙනවද? මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා මේ ආදීනව දකින්න නෝනින් කල්පනා කරන්න මම වයසට යන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. මම මරණයටපත් වෙන කෙනෙක් කියලා නෝනින් කල්පනා කරන්න. ඒ වගේම තමයි ඔබ ඒ විදිහට දිරලා ගියපු වයසට ගියපු රූප ඕන තරම් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ විදිහට දැකලා තමන්ගේ රූපයට ගලපන්න. දැන් සමහර විට අපේ රූපේ ලස්සනට තියෙනවා නම් අපිට ඉන්න පුළුවන් මට ලස්සන රූපයක් තියෙනවා කියලා. නමුත් ඔබ ගලපා බලන්න අනිත් අයගේ රූපෙට වෙන දේම මටත් කවදාරි වෙනවා කියලා. ආන් එහෙම දකින්නකොට ඔබට ආදීනව සංඥා පුරුදු කරගන්න පුළුවන්. එහෙම සනස තවත් ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ. රාගයෙන් හිත පීඩා විඳින අවස්ථාවකදී පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද මේ පීඩාවෙන් මිදෙන්නට කටයුතු කරන්න කියලා අහන්නේ ස්වාමීන් වහන්සේ.
රාගයක් හිතට එනකොට ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕන මගේ හිත දැන් රාග සහිතයි කියලා. රාග සහිත හිතක් මට තියෙනවා කියලා කල්පනා කරද්දී ඊළඟට හිතන්න මේ රාගය නිසා මට ඇතිවෙන පීඩාව. දැවිලි සහගත පීඩා සහගත දෙයක් මේ රාගය නිසා මට උපදිනවා. ඒ නිසා මම මේක දුරු කරන්න ඕන කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා බුදුරජාන් වහන්සේ වදාළ එතකොට හිතන්න කියනවා දැන් ලස්සනට සැරසෙච්ච දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා කියනවා සුවඳ මල් ගහගෙන සෙන් පවුඩර් දාගෙන ඉන්න ලස්සන කෙනෙක්. මෙයාගේ ඇඟට වැටෙනවා කියනවා මී කුණක් හරි බලු කුණක් හරි. ඒ කියන්නේ මැරිච්ච සතෙකුගේ මල කුණක් ඇඟට වැටෙනවා කියනවා. දැන් මැරිච්ච සතෙකුගේ මල කුණක් ඇඟට වැටෙනකොට අර ලස්සනට සැරසලා ඉන්න දුව හරි පුතා හරි හිතනවද අනේ ෂෝක් කියලා. එහෙම හිතන්නේ මොකද කරන්නේ? එයා අප්පිරිය කරලා ඒ සතාව බැහැර කරනවා. අන්න ඒ වගේ හිතන්න තමන්ගේ හිතට අකුසලයක් එනකොට ඒ තමන්ගේ හිත පීඩාවටපත් කරන අකුසල හිතට එන කල්පනා කරන්න මේක තමා පීඩාවටපත් කරන දෙයක් කියලා වහා දුරු කරන්න ඕන. ඒ දුරු කරන්න ඔබ කුසලයක හිත පිහිටවන්න ඕන. ඒතර රාගේ හිතට ඇති වෙනවා නම් ඔබ හිතන්න ඕනේ ඒකේ ආදීනෝ. එහෙනම් අසුභ සංඥාව දියුණු කරගන්න ඕන. දැන් ඔබ හිතන්න එපා රාගය ඇති වෙච්ච හැම වෙලාවෙම අසුභ සංඥාව හිතට එයි කියලා. නමුත් අපි ඒක පුරුදු කරලා නැත්නම් කාලයක් තිස්සේ අසුභ සංඥාව හිතට එන්නේ නැහැ. සුභ සංඥාවම හිතට එන්නේ. නමුත් ඔබ ඒකේ ආදීනව කල්පනා කරොත් මේ රාගය නිසා මන් දැන් මරණයටපත් වුණු දුගතිය උපදිනවා. ඒ නිසා මම මේ රාගසිත දුරු කරගන්න ඕන කියලා නුවණින් කල්පනා කළොත් ඔබට පුළුවන් රාගසිත බැහැර කරන්න. ඒ වගේම නිතරම ඒ සිතුවිලි හිතට එනකොට ඒ සිතුවිල්ල හඳුනාගෙන මේක Tamanට පීඩා වෙනස පවතින දෙයක් කියලා වහා බැහැර කරන්න. ඒක කාලයක් පුරුදු වෙනකොට ඔබේ හිත කුසලයේ පිහිටුවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔබටත් මේ විදිහට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න බොහෝ දෙනෙක් Tamanගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා වගේම ඔබටත් අවස්ථාවක් තිබෙනවා තරුණ ඔබට වද දෙන හිතේ තිබෙන නොයෙකුත් ප්‍රශ්න තිබෙනව නම් ඉතින් මේ ප්‍රශ්න ඔබට පින්වත් ස්වාමින් වහන්සේ නමකට යොමු කරලා මේ කාලේ විසඳුමක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නේ ගොඩක් දුරට පින්වත් ස්වාමින් වහන්සේ නමක් හමු වෙන්න යන්න විහාරස්ථානයකට තවම බොහෝ දුරට අවස්ථාව අඩුයිනේ ඒ නිසා ඔබට පුළුවන් පින්වත් ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නය යොමු කරලා ඔබට විසඳුම් ලබා ගන්න තියෙන ශ්‍රද්ධා රූප වාහිනී Facebook පිටුවට ගිහින් ඔබේ ප්‍රශ්න කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මේ ප්‍රශ්න අපි පින්වත් ස්වාමින් වහන්සේට යොමු කරන්නට සූදානම්ෙන් ඉන්නවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝ දෙනා ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ ශලින කියලා කෙනෙක් තමයි ප්‍රශ්න යොමු කරන්නේ. මම බ්‍රහ්මචාරී බව පතන කෙනෙක් ඒ සඳහා කුමන පිළිවෙතක් අනුගමනය කළ යුතුද කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ. ඇත්තටම එතකොට ඒ කෙනාට පුළුවන් ඉතින් මේ Brahmachari සීලය සමාදන් වෙලා වාසය කරන්න. ඒ කියන්නේ නිරන්තරයෙන් අමාරු නම් ඔබට පුළුවන් උපෝසත දවසට ඒ සීලය රකින්න. ඒ වගේම සතර පොයට පුළුවන් ඔබට ඒ සීලය රකින්න. ඉතින් ඒ විදිහට ඔබ කාලයක් යොදාගෙන මේ සීලය පුරුදු කරගන්න. සීලය පුරුදු කරලා රැස් කරන පින ඔබට ඒකට උපකාර කරයි. ඒ නිසා ඔබ මේ සීලය තුලින් රැස් වෙන පින උපදවා ගන්න මහන්සි වෙන්න. ඒ පින උපදවා ගත්තට පස්සේ ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට යොමු කරලා තියෙන්නේ රශ්විනි කියලා කෙනෙක් අහන්න පින්වත් ස්වාමීන් වහන්සේ ගෙදර බුදුන් වන්දනා කරද්දී බෝධි පූජා කවි කියලා වන්දනා කරන එක වරදක් නැද්ද කියලා ස්වාමීන් වහන්සේ. ඇත්තට මේක කිසිම වරදක් නෑ. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ පිළිමයට වන්දනා කරන බුදුරජාණන් වහන්සේ දැකලා නෙවෙයි. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් හැටියට තියෙන බෝධීන් වහන්සේව සිහි කරනවා කියලා කියන්නේ එතන විශාල පිනක් අපේ ජීවිතේට රැස් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නැතුවත් අර එක පුද්ගලයෙක් වැලිසෑයක් හදලා ඒ වැලිසෑයේ ධාතුන් වහන්සේලා තියෙන චෛත්‍ය රාජයන් වහන්සේ නමක් කියලා හිතාගෙන තමන් වන්දනා කරලා සුගති උපදින පිනක් රැස් කළා. ඉතින් එහෙම රැස් කළා නම් අපි බෝධීන් වහන්සේ සිහි කරගෙන වන්දනා කළත් ඒ පින අපිට රැස් කරගන්න පුළුවන්. එහෙමයි සනස. තවත් ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා මේ විදිහට. දුක් තමයි ප්‍රශ්න යොමු කරන්නේ අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ Tamanගේ ගෙදරට ඇතැම් අවස්ථාවන් වලදී අපි දැකලා තියෙනවා කියන ධාතුන් වහන්සේලා වැඩම කරපු අවස්ථාවන් ඒ විදිහට පින්වත් ස්වාමීන් වහන්සේ ධාතුන් වහන්සේලාට වැඩ හිඳින්න සුදුසු පරිසරයක් හදන්නේ කොහොමද? එහෙම ධාතුන් වහන්සේලා ලැබෙන්නේ කොහොමද කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අහලා තියෙන්නේ. ඔව් ඇත්තටම ධාතුන් වහන්සේලා ගැන කියද්දී නම් සමහර අවස්ථාවන් වලදී
අපිට සැකසහගතව හිතන්න තියෙන අවස්ථාවකුත් තියෙනවා. මොකද ඒ විදිහට ධාතුන් වහන්සේලා වඩිනවා කියන ඒ කාරණේ ගැන පිළිගන්න සමහර අවස්ථාවල අමාරුයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියලා කියන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම මේ ලෝකේ පහළ වෙච්ච උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒතර මේ ධාතුන් වහන්සේලා එහෙම නිරන්තරයෙන් තැන් තැන් වලට වඩිනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලෙස්. ඒතර නිකලෙස් වූ උත්තම මහරහතන් වහන්සේ නමක් බවට පත් වූ බුදුරජාණන් වහන්සේ සීළු ලාභ සත්කාරයන්ට තියෙන ආසාවන් දුරු කළා. ඒ ලාභ සත්කාරයන්ට තියෙන ආසාව දුරු කර නික්ලේශී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලාභයන් උදෙසා වඩීවි කියන කාරණේ අපිට විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඒ ධාතුන් වහන්සේ ලැබෙන්න පුළුවන් ක්‍රම තිබෙනවා. ඒ කියන්නේ සමහර ධාතුන් වහන්සේලා දැන් පැරණි ධාතුන් වහන්සේලා සමහර අය ගාව ගොඩාක් කල් ඉඳලා තිබිලා තියෙනවා. එහෙම තිබිච්ච ධාතුන් වහන්සේලා තියෙනවා. එහෙම නැත්නම් සමහර අයට දෙවරුන්ගෙන් ලැබිච්ච ධාතුන් වහන්සේලා තිබෙනවා. මේ වගේ අවස්ථාවන් හැරෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන් තැන් වලට ඒ ලාභය උදෙසා වඩිනවා කියන කාරණේ සිද්ධ නොවන කාරණයක්. මොකද ඒ ගැන අපිට එතකොට යම්කිසි සැකයක් උපදිනවා. එනිසා ඔබ කල්පනා කරන එවැනි උත්තම බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කිසිම ආකාරයකින් වැඩම කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ උත්තමයන් වහන්සේලා නිකලෙස් නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිකලෙස්. ඉතින් නිකලෙස් වූ තථාගත බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර තිබෙන තැනක් සොයාගෙන වඩිනවා කියන කාරණේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් දැන් අපි මේ වන්දනා කරන මේ ධාතුන් වහන්සේලා එක්ක රහතන් වහන්සේලා විසින් ලබාගෙන තැන්පත් කරලා තිබෙන දේවල්, එහෙම නැත්නම් පාරම්පරිකව ඒ ස්ථානවලින් ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි ඒ චෛත්‍ය රාජයන් වහන්සේලා තුළ ඒ ස්ථානවල පිහිටලා තිබෙන්නේ. ඒ නිසා එවැනි ධාතුන් වහන්සේලා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා ශ්‍රේෂ්ඨත්වයේ තුල පිහිටලා ඒ ධාතුන් වහන්සේලා තමයි වන්දනා කළ යුත්තේ. එහෙම සනස තවත් ප්‍රශ්නයක් මේ විදිහට යොමු කරලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. අහන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ තරුණ කෙනෙක් තමයි ප්‍රශ්නේ යොමු කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශරීරයේ උස සාමාන්‍ය කෙනෙක්ගේ උසට සමාන උසක්ද? එහෙම නැත්නම් ඊට එහාගේ අසාමාන්‍ය උසක්ද? එසේනම් බුද්ධ ශරීරයේ උස සඳහන් වන ඒ උතුම් මංගල ලක්ෂණයන් ඒ කාරණාවන් සඳහන් වෙන සූත්‍ර දේශනාවක් අහන්න කැමතියි කියලා කියනවා සයනස. බුදුරජාණන් වහන්සේ ගැන ඇත්තටම සඳහන් වෙනවා. ඒ තමයි ලක්කන සූත්‍රයේ. එතන මේ ලක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ 32ක් තියෙනවානේ. ඒ ශරීර ලක්ෂණ 32 ගැන බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින්මයි ඒක දේශනා කළේ. ඒ වගේම බ්‍රහ්මායු සූත්‍රයේ ඔබට පුළුවන් අහන්න හෝ ශ්‍රවණය කරන්න, එහෙම නැත්නම් බලන්න. ඒ බ්‍රහ්මායු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ මේ අංග ලක්ෂණ ගැන සඳහන් වෙනවා. බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේට තිබුණේ පිරිපුණු ශරීරයක්. ඒ කියන්නේ වඩාත් උසත් නැති, මිටිත් නැති, මහතත් නැති, කෙට්ටුත් නැති ශරීරයක් කියන බුදුරජාණන් වහන්සේට පිහිටලා තිබෙන්නේ. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික උස්ස කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ අත් දෙක දිගහැරියට පස්සේ ඒ අත් දෙකේ දිග යම් තාක්ද ඒ දුර තමයි කියන උසට සමානයි කියනවා. ඒතර ඒ විදිහට තමයි හරියට වැඩුණු නුග ගහක් වගේ පිරිපුන්නු ශරීරයක් බුදුරජාණන් වහන්සේ තිබිලා තියෙනවා. ඒතර අපිට නිශ්චිතවම කියන්න බෑ මෙතරම් මේ පමණමයි ශාරීරික උස කියලා. නමුත් මේ දේශනාව සඳහන් වෙන්නේ අත් දෙක දිගහැරියාම යම් දිගක් තිබේද ඒ දිග භාගතුන් වහන්සේගේ ශරීරයේ උසට සමානයි කියලා. ඒතර ඒ කියන්නේ සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙකුගේ ශරීරය අඩි 6ක් වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිරිපුන්නු ශරීරයක් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පිහිටා තිබුණා. ඉතින් ඒ නිසා ඔබට මේ ලක්කන සූත්‍රය බැලුවොත් තව තවත් ඔබට හිත පහදවා ගන්න පුළුවන් වේවි. මොකද ඒ පින රැස් කරගත් ආකාරය ගැන ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. සංස ඊළඟ ප්‍රශ්නෙන් අපෙන් අහලා තියෙනවා මේ විදිහට අනිත්‍ය භාවනාව වැඩිීමේදී හේතුන් නිසා හටගත් හේන කියන කාරණාව අපි වඩනවා, අපේ හිතට එකතු කරගන්නවා. ඒතර පින්වත් සංස මේ හේතුන් මොනවාද කියන කාරණාව තමයි පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ.
ඔව් ඇත්තටම හේතුන් නිසා කියලා එතන සඳහන් කරන්නේ අපි ඒ කියන්නේ දැන් අපි ඇස අනිත්‍ය හැටියට වඩනවා නම් මේ ඇස හේතුන් නිසා හටගත් හේන් කියලා අපි කියනවා. ඒතර ඇස හේතුන් නිසා හටගත්ත කියලා කියන්නේ සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් තමයි ඇස හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ නාම රූප වල උපකාරයක් ඇසට තිබෙනවා. ඒතර නාම රූප නිකම් පවතින්නේ. ඒතර මේ නාම රූප තුල තියෙන සතර මහා ධාතුන්ගේ සම්බන්ධතාවය. ඒතර මේ රූප කියන කොටස අයිති වෙන්නේ සතර මහා ධාතු වලට. ඒතර මේ රූප කියන කොටස එහෙම නැත්නම් මේ ගොරෝසු ස්වභාවයෙන් යුක්ත දේ ඇස සකස් වෙලා තියෙන පඨවි ධාතුව එකතු වෙලා. ඒ වගේම තේජෝ ධාතු, වායෝ ධාතු, ආපෝ ධාතු කියන මේ සියලු ධාතුන් එකතු වෙලා තමයි මේ ඇස හටගෙන තියෙන්නේ. ඒතර මේ ඇස හටගෙන තියෙන මේ සතර මහා ධාතුන්ගේ උපකාරයෙන්. ඒතර අපි එතනදී කලින් ධර්මය අහලා ඉගෙනගෙන තියෙන්න ඕන මේ සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් තමයි ඇස හටගෙන තියෙන්නේ කියලා. ඒතර අපි භාවනාවේදී සිහි කරනකොට හේතුන් නිසා හටගත්තේන් කියනකොට අපි කලින් පුරුදු කරලා තියෙන්න මේ සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් සැදිච්ච ඇස කියන කාරණය. ඒ විදිහට ඔබ කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙනවා ඔබට නිකම්ම හේතුන් නිසා කියනකොට හිතට එන අදහසක් සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් හටගත්ත ඇස කියලා. ඒතර මේ සතර මහා ධාතුන්ට ආහාරයක් පිණිස පවතින දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ අපේ පඨවි ධාතුව පවතින අපි කන ආහාර උපකාර කරනවා. ඒතර මේ ආහාරයෙන් අපේ ඇස් දෙක වැඩෙනවා. මේ ආහාර නැති වෙලා ගියාට පස්සේ මේ සතර මහා ධාතු බිඳිලා යනවා. ඒතර ඒ වගේ මේ උපකාර කරන ආහාරය නැතිව යාමෙන් ඒ සතර මහා ධාතු බිඳිලා යනවා. ඒ නිසා තමයි කියන්නේ හේතු නිසා හටගත් ඇස හේතු නැතිවීමෙන් නැතුව යනවා කියලා. ඒ ඇස පවතින උපකාර කරන දේ නැතුව ගියාට පස්සේ ඒ ආහාරය නැතුව ගියාට පස්සේ ඇස බිඳිලා යනවා. එතකොට ඔබ මේ විදිහට කල්පනා කරගෙන එහෙනම් හේතුන් නිසා කියලා කියන්නේ සතර මහා ධාතු නිසා හටගත් දේ කියන කාරණය. ඉතින් ඔබ මේ විදිහට නුවණින් කල්පනා කරොත් ඔබට ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන්. එහෙමයි සන්නස. මිලඟ ප්‍රශ්නේ පින්වත් ස්වාමීන් වහන්සේ යොමු කරන්නේ සුවිනි උපේක්ෂා කියලා කෙනෙක්. ස්වාමීන් වහන්සේ මෙහෙම අහනවා නිතරම ධර්මයේ ඇසීමට මම කැමතියි. ඒ වෙනුවෙන් වෙන් කරගත් වෙලාවට අමතරව වෙනත් වැඩක නිරත වන අතරතුර කාලයේදී බණ ඇසීම කරන විශේෂයෙන්ම කාර්යාලයේ වැඩ කරන විට ඒ වගේම බස් එකේ යද්දී ඉතින් ඒ අගෞරවයක්ද කියලා අහන අපිනසංශය සුදුසු නැද්ද අකුසලයක් වෙනව නම් පහදා දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම එතනදී ඔබට පුළුවන් නම් වඩාත්ම සුදුසු ඉතින් ඒ ධර්මය අහන්න සුදුසු පරිසරයක් හදාගෙන ධර්මය අහනවා නම් මොකද හේතුව ඒකට තියෙන හේතුව තමයි අපි කොච්චර ධර්මය ඇහුවත් සමහර විට ඒක තමා තුළ පිහිටන්නේ. මොකද දැන් රාජකාරී අවස්ථාවක හෝ එහෙම නැත්නම් ගමනක් බිම යන අවස්ථාවක හෝ සමහර විට ඔබ ඒක අහලා තියෙනවා. හැබැයි ඔබට මතක නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක ඔබ තුළ පිහිටලා නැහැ. ඒ නිසා ධර්මයට ගෞරවයක් ඇති වෙන්න බුදුරජාන් වහන්සේ වදාළලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ සිල්පද පැනවීම පවා දේශනා කරලා තියෙනවා. ධර්මය අහනවා නම් ධර්මී කියන කෙනා ඉහළ තැනක ඉන්න ඕන. ධර්මය අහන කෙනා පහළ තැනක ඉන්න ඕන. ඒ වගේම සමාජයට අපි සෙරප්පු දාගෙන ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කුඩයක් ඉහළගෙන ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවියාවුද අතේ තියාගෙන ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. දඬුමුගුරු අතේ තියාගෙන ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් තියෙන වෙලාවට බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ඒ කෙනාට ධර්මය කියන්න එපා කියලා. දැන් කුඩයක් ඉහළඟ ඉන්න කෙනාට ධර්මය කියන්න එපා කියනවා. දැන් අවියාවුද අතේ තියෙන කෙනෙකුට බණ කියන්න එපා කියනවා. ඊළඟට තමන් ඉස්සර බණ කියන කෙනා පිටිපස්සෙන් යද්දී අහන කෙනා ඉස්සරහින් යනවා නම් පිටිපස්සෙන් යන කෙනාට ධර්ම කරුණ කියන්න එපා කියනවා. මොකද මේ හැම අවස්ථාවකදීම ධර්මයට තියෙන ගෞරවය නැතුව යනවා. නමුත් ඔබට අවස්ථාවක් ඇත්තේම නැත්තම් එහෙම ශ්‍රවණය කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඔබට අවස්ථාව ලැබුණ හැම වෙලාවකම ඔබ ධර්ම ගෞරවය ඇති කරගෙන ධර්මය ඉදිරියේ තබාගෙන ධර්මයට ගෞරවයක් ඇතුව පිළිවෙලකට තැනක වාඩි වෙලා ඒ ධර්මය අහන්න පුළුවන් නම් එදාට ඒ ධර්මය ඔබ තුළ පිහිටනවා. ඒ නිසා ඔබට පුළුවන් හැකි අවස්ථාවක ඔබ උත්සාහ කරන්න ධර්ම ගෞරවය ඇති වෙන අයුරින් ධර්මය අහන්න. නැත්තම් සමහර විට ඔබට කාලයක් අහලා තියෙවි. හැබැයි ධර්මයේ පිහිටලා නැහැ. ඉතින් මේ පිහිටන් නැති හේතුව තමයි ධර්මයට ගෞරවය නැතිවීම. ඒ නිසා ධර්ම ගෞරවයක් ඇතිව අහන්න පුළුවන් නම් ඒ කාරණේ වඩාත් සුදුසුයි.
එහෙමයි සර්නස්. තවත් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරනවා පින්වත් සයන්ස් මිනෝඩි කියලා කෙනෙක්. අහන්නේ පින්වත් සයන්ස් වැරදි කාම සේවනයෙන් වැළකීමේ ශික්ෂාපදයේ විස්තරාත්මකව පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒට අදාළ වෙන්නේ වැරදි ලෙස සිදු කරන කායික ක්‍රියා පමණමද? යම්කිසි විවාහක කාන්තාවක් හෝ පුරුෂයෙක් වෙනත් කෙනෙක් සමග පවත්වන අනියම් ආදර සම්බන්ධතාවයක් වුවද අයත් වන්නේ වැරදි කාම සේවනයේටද? එවැනි වරදක් කරන අයෙකුට ලබා දිය හැකි උපදෙස් විපාක සහිතව පහදා දෙන්න කියලා සයන්ස් ඉල්ලලා තියෙන්නේ. ඔව් ඒක බොහොම වටිනා ප්‍රශ්නයක්. මොකද මේ කාලේ ගොඩාක් අරුබුද හැදිලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ කාරණය. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ වදාලා කාමේසු මිච්ඡාචාරී. ඒ කියලා කියන්නේ වැරදි කාමයේ හැසිරෙන. දැන් සමහර අර්ථ දක්වන තැන්වලදී මේක වරද්දවලා තේරුම් කරවලා තියෙනවා. මේ වරද්දවලා තේරුම් කරලා කියලා කියන්නේ දැන් කාමයේ හැසිරෙනවා කියලා කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනසින් ගන්න අරමුණු කියලා මේක වරද්දවලා තියෙනවා. නමුත් මේ කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ කාමයේ වරදව හැසිරෙනවා කියලා කියන්නේ දැන් ලෝකේ ගොඩාක් වෙලාවට කාන්තාවන් සමග හැසිරෙන වැරදි හැසිරීම තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වා දෙන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකේ කාන්තාව ඉන්නවා කිව්වා මාතු රක්කිතා. එහෙම නැත්තම් අම්මා විසින් රකින්න, එහෙම නැත්තම් පියා විසින් රකින්න. අම්මා විසින් රකින්න, පියා විසින් රකින්න, සහෝදරයා විසින් රකින්න, සහෝදරිය විසින් රකින්න. එහෙම නැත්තම් ධර්මයෙන් රකින්න, ගෝත්‍රයෙන් රකින්න. එහෙම නැත්තම් සමහර කාන්තාව ඉන්නවා ඒ කාන්තාව ළඟට ගියොත් එහෙම දඩයක් ගෙවන්න ඕන කියනවා. අන්න එවැනි කාන්තාව ඒ කාලේ ඉඳලා තියෙනවා. එහෙම නැත්තම් මල් මාලාවක් පලන්දලා ඒ කාන්තාව වෙන් කරලා තියෙනවා විවාහය පිණිස සුදුසුයි කියලා. මෙන්න මේ වගේ කාන්තාවක් සමග පුරුෂයෙක් කායිකව එකතු වුණොත් එතෙන්දී ඒ වැරදි කාම සේවනයේ සිද්ධ වෙනවා. එතකොට මේ අධර්මීය හැසිරීම නිසා අර සිල්පදේ සම්පූර්ණයෙන්ම බිඳෙනවා. ඒ වගේම තමයි දැන් විවාහක යුවලක් නම් නීත්‍යානුකූල විවාහ වෙච්ච යුවලක් තවත් අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා නම් එතනදිත් ඒ සිල්පදේ බිඳෙනවා. එතකොට ඒ වගේම තමයි විවාහ නොවී සිටියේදී සමහර වෙලාවට සමහර අය අතර ප්‍රේම සම්බන්ධතා නිසා කායික හැසිරීම ඇති වුණොත් එතනදිත් ඒ සීලය paludu වෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම මේ කායික හැසිරීම සිද්ධ වුණොත් සිල්පදේ සම්පූර්ණයෙන්ම බිඳෙනවා. එතකොට එහෙම වුණොත් අර වැරදි කාම සේවනයේ කැඩීමේ සිල්පදය එයා අතින් සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ විවාහික බිරිඳක් නම් එහෙම නැත්නම් විවාහික ස්වාමියෙක් නම් තමන්ගේ ස්වාමියා ඉක්මවා ගියොත් සිල්පදේ බිඳෙනවා. තමන්ගේ බිරිඳ ඉක්මවා ගියොත් සිල්පදේ බිඳෙනවා. ඒ වගේම තමයි මේකට ලැබෙන විපාකය තමයි සසරේ සතුරු වැඩි වෙනවා කියනවා. තමන්ට ආදරය කරන, තමන්ට දයාව කරුණාව දක්වන පිරිස නැතුව යනවා. සසරේ බොහෝ වෙලාවට ඒ කෙනාට ලැබෙන විපාකයක් තමයි සතුරු වැඩිවීම. ඒ වගේම අභූත චෝදනා. ඒ වගේම තමයි සසරේ ගොඩක් වෙලාවට වැරදිකාම සිද්ධ පිරිමේ කාන්තාව වෙලා උපදින්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒතර ඒ වගේම තමයි කාන්තාවන් වෙලා වර්ධී බැඳුනට පස්සේ ඊළඟ ජීවිතයේදී විවාහ ජීවිතේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා යනවා. ඒ වගේම තමයි තිරිසන් සත්තු අතර ඉපදිලා බොහෝ දුක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. මේවා තමයි මේ වැරදි කාම සිද්ධීමේ විපාක. ඒ නිසා ඔබ කල්පනා කරන්න එවැනි දෙයක් සිද්ධ වුණොත් නැවත නිවැරදි බවට පත් වෙලා නිවැරදිව සිහිය පිහිටුවාගෙන සිල්පද සමාදන් වෙලා ඒ සීලය මනාවකට ආරක්ෂා කරගත්තොත් ඔබට පුළුවන් ඒකෙන් ගැලවෙලා මේ පින උපද්දවාගෙන ඔබට පුළුවන් සුගතිය උපදින ජීවිතයක් ඇති කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා තමන් කරපු කර්මයේ විපාක නොවිද නම් අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේකේ භයානකම තේරුම් අරගෙන වහවහ නිවැරදි වෙන්න උත්සාහ කරන්න ඕන. එමෙසනස තව පුංචි කාරණාවක් පින්නත් සයන්ස් සහලා අපිට කාල වේලාව අවසන් වෙනවා. සයන්ස් විෂාදයේ තියෙන කෙනෙක් සීදී නසා ගැනීම පවක්ද කියලා අහනවා පෙර කියපු කාරණා එක්ක මේක අසනීපයක් නිසා ඒ தත්ත්වය ගැන ප්‍රසයන්ස් අපි සඳහනක් කරමු. ඔව් දැන් කොහොම වුණත් අසනීපයක් තිබුණා වුණත් එයා නැති කරගන්නේ තමන්ගේ මනුස්ස ජීවිතයයි. ඒතකොට ඒක නොතේරුම්කම නිසා හෝ සිද්ධ වුණා කියලා කියන්නේ බොහෝ වෙලාවට ඒ කාරණේ දුගතිය උපදින්න හේතු වෙන්න පුළුවන්.
ඒ නිසා ඒ කාරණේදීත් භයානකකමක් තිබෙනවා. මොකද ඒකයි මම කිය අර දැන් හිත දියුණු කරපු හිත වඩපු කෙනෙක් වගේ නෙවෙයි එහෙම කෙනෙක්. මොකද හිත දියුණු කරපු හිත වඩපු කෙනෙක් අතින් එහෙම වුණොත් සමහරට ඒකේන ධර්මය අවබෝධ කරලා තමයි යාගේ ජීවිතේ නැති වෙන්නේ. ඒතර එවැනි උත්තම රහතන් වහන්සේලා වැඩ හිටියා. නමුත් මේ හීන මානසිකත්වයක් තියෙන ජීවිතය තුළ එවැනි දෙයක් සිද්ධ වුණොත් ඒ විපාකයේ දුගති උපදීම පිණිස හේතු වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනාස. එහෙමනම් පින්වත් ස්වාමීනාස ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා ඉදිරිපත් වෙන. ඉතින් අපිට වෙලාව මදි වෙනවා. අපි පුණ්‍ය ආනුමෝදනා කරමු ස්වාමීනාස. හොඳයි. අද දවසේ මේ සවස් කාලේ අපි ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. පින්කෙම සිළු දෙවියන්ට සිළු දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන් මේ පින් අනුමෝදන් ආයුෂින් වර්ණින් සැපෙන් බලයෙන් වැඩෙත්වා. දෙවියන්ද ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ පුණ්‍ය ධර්මයන් අද දායකත්වයේ දරන පින්නතුන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පරලෝකීය අශෝක ධර්මදාස කුමුදුනී පැස්කෝල් සොලොමන් පැස්කෝල් විමලාවතී කමලාවතී ජිනදාස දයාටි පැස්කෝල් ජෝන් අප්පුහාමි ඇසිලින් සහ සොමනාවතී යන මේ පරලෝකීය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ සඳහා දායකත්වයේ දැක්වූ සිළු දෙනා නමින් මේ පරලෝකීය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පරලෝකීය ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා වහවහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සිළු පුණ්‍ය ධර්මයන් අද මේ යොවුන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දැක්වූ නවසීලන්තයේ සිංගප්පූරු සහ කැනඩාව යන රටවල පදිංචි හන්සිනී තිලංක මුවින්ද පසාදි චින්තා හසින්ත ශිරන්ත නිසංසලා යන පින්වත් සිළුවම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පුණ්‍ය අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන ජූනි මාස 20 වන දින ජන්මදිනයේ සමරන හන්සිනී ගමගෙදර මහත්මියට සහ චෙවින් ගමගෙදර යෙනුල් නාගොඩ විතාරණ දහම් නාගොඩ විතාරණ යන දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා චිරජීවනයේ සැලසේවා. ඒ වගේම මේ සඳහා නොඑක් අයුරින් දායකත්වයේ දැක්වූ සිළු දිනාටමත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද සවස් කාලයේදී අපේ ජීවිතවල යහපත පිණිස පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් ධර්මදේශනාව සිදු කළා. ඊට පස්සේදී බොහෝ දෙනාගේ තියෙන ප්‍රශ්න ප්‍රායෝගිකව විසඳ ගන්න, ජීවිතේ සාර්ථක කරගන්න මඟ පෙන්වීම පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සිදු කළා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අද දවසේදී අපි ධර්ම ශ්‍රවණමේ විදිහට, ඒ වගේම ධර්ම දානමේ විදිහට, ධර්ම සාකච්ඡාමේ විදිහට යම් පිනක් රැස් කරගත්තා දේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. වගේම ශ්‍රෝතාරූප වාහනයෙන් ලක්වරු ගුවන්විදුලියෙන් යම් පිනක් අපි රැස් කරගන්නවද ඒ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. ඒ වගේම තමයි ඉතින් පින්වන්ත ඔබටත් අපි අනුමෝදන් කරනවා මේ රැස් කරන සියලු පුණ්‍ය ධර්මයන් ජීවිතයේ යහපතම දකින්න අකුසලයන්ගෙන් ඈත් වෙලා කුසල දහම් පූර්ණේ කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඉතින් යහපතේ යෙදෙමින් තමන්ගේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු බොහොම හොඳින් ධාර්මිකව සිදු කරන්න තරුණ ජීවිතේ
ආරක්ෂා කරගෙන බොහෝම සුන්දර ජීවිතයක් ගත කරන්න ඔබට හැමදිනාටම ශක්තිය ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ සුන්දර තරුණ ජීවිතයකට මඟ කියන්න මේ යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයන් එකතු කරන්නේ නවසීලන්තයේ සිංගප්පූරුව සහ කැනඩාව යන රටවල් වල පදිංචි හංසිනී එවැගේම තිලංක මොවින්ද පසාදි චින්තා හසින්ත ශිරන්ත නිසංසලා යන පින්වන්ත කලණ මිතුරයන් පිරිස එකතු වෙලා ඔවුන්ගේ දායකත්වයේ අද දවසේ ලබා දුන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද දවසේ ධර්මය අහන්නට ඒ වගේම ඉදිරියටත් අප්‍රමාණ පිරිසක් ඉතින් මේ උතුම් දහම සමගින් එකතු වෙනවා. ඔවුන්ට බොහොම පිනක් රැස් කර ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් පින්වන්ත ඔබටත් මතක් කරනවා අවස්ථාව තිබෙනවා ඉදිරි දිනක පින් රැස් කර ගන්න ධර්ම දානමය පින. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයන් කතා කරන්න වැඩසටහන් වෙනුවෙන් ශ්‍රද්ධා රූප වාහිනී ඒ වගේම ලක්විරු ගුවන්විදුලි දායකත්වයෙන් එක් කරන්න ඔබට පුළුවන්. මෙන්න මේක තමයි දුරකථන අංකය. 071 232 88 87 071 232 88 87 මේ මතක් කිරීමත් සමගින් දින හැමදෙනාටම තෙරුවනේම අනන්ත ආශිර්වාදයේ රැකවරණේ ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ මෙලෙසින් අපි සමුගන්නේ. හෙට ඉරිදා දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන පැවැත්වෙනවා. උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් උතුම් සිල්පද සමාදන් වෙලා ජීවිතයට පිළිවෙත් පුරන්න හෙට දවසේ ඔබට පුළුවන්. ඉතින් අපි යෝන් දහම් වැඩසටහනෙන් ලබන සතියේත් සුපුරුදු වෙලාවට ඔබත් එක්කලා එකතු වෙන්න සූදානම්. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.